And now, live at 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින්. අදත් සතියන්තයේදී ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්ථාන. අම්ෆන් තව දුරටත් ප්‍රචණ්ඩ වේ. යලි දැනුම් දෙනතුරු දීවරීන් මුහුදු යාම අවදානම්. දිස්ත්‍රික්ක 18කට තද වැසි. දිස්ත්‍රික්ක 10කට තව දුරටත් නායාමී අවදානමක්. හෙට අලුයම 5ට දිස්ත්‍රික්ක 23ක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පවතිද්දීම කටයුතු ක්‍රියාත්මක වෙනවා. හැඳුනුම්පත් අංක ක්‍රමයට ළඟම තියෙන පාරිභෝගික මධ්‍යස්ථානයේ විත යන්න විතරයි අවස්ථාව ලැබෙන්නේ. ඒ ඇරෙන්න අනිත් රටවලට ගමනාගමනයට අවස්ථාව ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට. ලෝපුරා COVID-19 මරණ සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි. ආසාදිතයන් ලක්ෂ 47ක් දක්වා ඉහළට. කොකුන් නෑවේ ගොයින්ටා අපල කාලය. අපිට මේ රට අල්ලන්නවත් එහෙම රජ වෙන්නවත් නෙමෙයි අපිට ඕනේ. රජයෙන් අපි කිසි දෙයක් ඉල්ලන්නේ අපේ මේ වට්ට කඩිකාලී කරගන්න එක විතරයි අපි ඉල්ලන්නේ. ඊශ්‍රායලයේදී චීන තානාපතිවරයා මිය ගියේ කෙසේද? China's ambassador to Israel was found dead in his home in Tel Aviv. දකුණු බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින අම්ෆන් සුලිකුණාටුව ඉදිරි කාලය තුළ ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අම්ෆන් සුලිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසට ආසන්නව ස්ථානගතව පවතින බවයි. අම්ෆන් සුලිකුණාටුව ඉදිරි පැය 12 තුළදී ඉතා ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වේ යයි අනුමාන කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි බලපෑමෙන් දිවයිනේ නිර්ත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තව දුරටත් පැවතිය හැකියි. එතකොට මේක දැනට ගමන් කරමින් පවතින්නේ විශේෂයෙන්ම උතුරට බරව ඊශාන දිශාවට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතිනවා. එතකොට මේකේ ඍජු බලපෑමක් දිවයිනට දැනට නැහැ. හැබැයි වක්‍ර බලපෑම හේතු කොටගෙන තමයි දිවයින හරහා තියෙන සුළං හමන රටාවේ වෙනස තියෙනවා. 16 වෙනි දිනට සාපේක්ෂව අද දිනේ ගත්තොත් වර්ෂාපතන අඩුවීමක් අපිට අපේක්ෂා කරන්න වෙනවා. හැබැයි හෙට දිනේ සිට නැවත වර්ෂාපතනේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. එතකොට ඉදිරි දින ගත්තම 18 19 20 කාල සීමාව තුළදී මේ බොහෝ විට ගමන් කරමින් දිවයිනෙන් බැහැරට ගමන් කරමින් බංග්ලාදේශයේ වෙරළබඩ තීරයට ඇතුළු වෙන ලකුණු තමයි අපිට විශ්ලේෂණ වලට පේන්න තියෙන්නේ. කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්ත්වයේ හේතුවෙන් ඊයේ මරණ දෙකක් වාර්තා වූ අතර පවුල් 352ක පුද්ගලයන් 1805 දෙනෙක් අවතැන් වී සිටිනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඊයේ මියගිය කාන්තාවගේ සිරුර මල්ශාලාවක තැන්පත් කර ඇති අතර මියගිය අනෙක් පුද්ගලයාගේ සිරුර තැන්පත් කර ඇත්තේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසකයි. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයේ නිරීක්ෂණයට අද සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණියා. එහිදී ආපදා තත්ත්වයේ හේතුවෙන් මියගිය දෙදෙනා වෙනුවෙන් රජයෙන් ලබා දෙන මුදලින් කොටසක් ලබා දී දියේගිලි මියගිය පුද්ගලයාගේ පවුලේ අයට නිවසක් ඉදිකර ගැනීම සඳහා රජය මැදිහත් වී ඉඩමක් ලබා දීමටද පොරොන්දු වී තිබෙනවා. කෑගල්ල වරකපොළ තෝලන්ගමුව ප්‍රදේශයේ නිවෙස් දෙකක් මතට පස්කඳු කඩා වැටි හානි සිදු වුණා. එල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කැටපොළ ජනපදය හරහා අද උදෑසන හමාගේ තද සුළඟකින් ප්‍රදේශයේ නිවාස 32කට හානි සිදුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ සුළඟ හේතුවෙන් ගස් පෙරලීමෙන් නිවාස 3කට හා විදුලි බල සැපයුමට හානි සිදුව ඇති බවයි. එකපාරටම උහුලඟ ඇවිල්ලා මුළු වහලම ගියයි. ඉතින් මායි පොඩි තුන්දෙනා තමයි හිටියේ මේ ඊට පස්සේ ඉතින් අපි එළියට දිව්වා. මෙයා මේ පැත්තෙන් දිව්වා ළමයි තුන්දෙනාත් එක්ක මම මේ දොරෙන් එළියට ගියා. ලොකු ඩැමේජ්යක් වෙලානේ. ඔව් ඉතින් වහලම ගිහිල්ලා ඉතින් මේ වෙලාවේ රාසාවක් නැතුව හිටපු වෙලාවේ. සුළඟින් හානියට පත් වූ කැටපොළ ජනපදයේ ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා යුද හමුදා සමාජිකයන්ගේ සහාය හිමි වූ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් අවතැන් වූවන්ට తాවකාලික කූඩාරම් ලබා දුන්නා. තාවකාලිකව යුද හමුදාව සහ ආරක්ෂකයන් සම්බන්ධ වෙලා ඒ තාවකාලික නිවාස ලබා හදා දීමට දැන් සූදානම් වෙනවා වගේම අද දිනේදීම අදාළ තක්සේරු මුදල් තක්සේරු කිරීම පසුව හෙට දින ඒ අදාළ මේ වන්දි මුදල් ලබා දීමට රජය කටයුතු කරනවා. මේ අතර මාවේ පිටාර ගැලීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල මරදගොල්ල ග්‍රාම සේවා වසමේ නිවාස 68ක් පමණ අද උදෑසන ජලයෙන් යට වුණා. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් පුද්ගලයන් 200 දෙනෙක් පමණ අවතැන් වී ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි. ගාල්ල වක්වැල්ල පාල මසලින් ගලා බසින ගින්ගගේ ජලය අපද්‍රව්‍ය හිරවීම හේතුවෙන් අවහිර වී ඇති බව අප වාර්තාකරු පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ධීවරයන් අද මුහුදු යෑමෙන් වැළකී සිටියා. රත්නපුර දිස්ත්‍රික්කයේ කළුගඟේ ජල මට්ටම අද තරමක අඩුවීමක් පෙන්නුම් කළ බව අපවාර්තාකරු පැවසුවා. ඒත් ඔහු පැවසුවේ අද පස්වරුවේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම යළිත් ඉහළ යා හැකි බවයි. අද පස්වරුවේ මහනුවර නගරයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර පහත්බිම් රැසක් ජලයෙන් යට වූ අතර නගර මැදේ පිහිටි පොලිසියද ජලයෙන් යට වුණා. මේ අතර ගාල්ල මාතර මාතලේ රත්නපුර කළුතර කෑගල්ල කොළඹ මහනුවර කුරුණෑගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 10 සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිකුත් කළ නායාමී අවදානම් නිවේදනය තව දුරටත් ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම ඊයේ සහ අද දිනේදී තත්ත්වය බොහෝ සෙයින් සාමාන්‍යතරපත් වෙලා තියෙනවා. මේකම ගංගා ජල මට්ටම් දැනට සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඊයේ හා පෙරේදා දිනේදී ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන නිවේදනය තවමත් වළංගු වෙනවා. ඉන්නේ ඉදිරියේදී වැසි සහිත තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා සියලු ආපදා කළමනාකරන කටයුතු වෙනුවෙන් සියලුම ආකාරයේ මුහුණ දීම සඳහා ඉතාමත්ම සාර්ථකව ජනතාවගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අඛණ්ඩවම සෑම කටයුත්තක්ම සූදානම් කළ තිබෙනවා. මේ අතර ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ තොරතුරුගෙන එන්නේ ලයිව් ඇට් 8 වෙදර් සෙන්ටර්හි සිටින වින්ද්‍යා මාරවගේ. හෙට දිනේ දකුණ බස්නාහිර සබරගමු මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සෙසු පළාත්වල විශේෂයෙන් උතුරු මැද සහ ඌව යන පළාත්වලත් ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. එමෙන්ම දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශය පිළිබඳව අවධානය යොමු කරද්දී එම ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. කොළඹ සිට ගාල්ල පොතුවිල් ත්‍රිකුණාමලය හරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල තද වැසි ඇතිවන්නට පුළුවන්. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිර්ත දෙසින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර පමණ වනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා වර්ධනය විය හැකියි. එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් දීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. වීරු වූ කාලගුණයෙන් සිදු වූ ඛේදවාචකයන් වල අමහිරි මමතක තවමත් අප අතර මැකී නැහැ. එවැනි මතක අතර කෑගල්ල සාමසර කන්ද නායාම අපට දුක්මුසු පුවත් රැසක් ඉදිරි කර අවසන්. හරියටම මීට වසර 4කට කලින් සිදු වූ ඛේදවාචකයක මතකාවර්ජනයයි මේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක එළඟපිටිය සාමසර කන්ද නායකයේ 2016 වසරේ මැයි මාසේ 17 වෙනිදා එදා සාමසර කන්ද පාමුල තිබූ නිවාස මතට පස්කඳු කඩාගෙන වැටුනේ ඒ නිවාසවල ජීවත් වූ අයගේ ජීවිත මහ පොළොව යට සඟවමින්. මහවැසි මැද්දේ පස්සට හැංගුණු ජීවිත හොයන්න යුද හමුදාවත් ගුවන් හමුදාවත් මෙහෙයුම් ආරම්භ කළා. මේ ඛේදවාචකයෙන් පුද්ගලයන් 131 දිනක් අතුරුදන් වුණත් හොයාගන්න ලැබුණේ මෘත ශරීර 31ක් සහ තවත් ශරීර කොටස් කිහිපයක් පමණයි. ඉතිරි 100 දෙනෙකුගේ සිරුරු අදටත් කිසිවෙකුටත් දැකගන්න ලැබුණේ නැහැ. දරුණු ස්වභාවික විපතක නටඹුන් ඉතිරි කළ සාමසර කන්ද අද පෙනෙන ආකාරයයි මේ.
මේ ඛේදවාචක නිසා ජීවිත 131ක් අහිමි වුණා. මේ ඔබ දකින්නේ රාමසර කන්ද යට වූ නිවාස කීපයක්. මේ මම පිටුපසින් ඔබ දකින්නේ දෙවනි මහලක බිම් මහල යට වී දෙවනි මහල දකින නිවසක්. ඒ වගේම මේ ප්‍රදේශයේ අම්මලාට දරුවන් නැති වුණා. දරුවන්ට අම්මලා අහිමි වුණා. තමන්ගේ දරු දෙන්නා සාමසර කන්දේ පස්සට හැංගුණු හැටි මේ මවත් පියත් අපට කියූ කතාවයි මේ. එදා ඉතින් අපි නොසිතූ වෙලාවක මේ වගේ වැස්ස තිබුණා. ඒ වෙලාවේ කඩේට ගිය වෙලාවේ තමයි අපි බබාලා දෙන්නම නැති වුණේ. පුතා ටෝච් එකක් කිව්ලොත් දුව වෙසක් කාඩ් ගේන්න කිව්වා. බඩු වේ අරගෙන මහත්තයා කිව්වා ටිකක් වෙලා ඉඳලා එන්නම් ඔයා යන්න කියලා. ඒ කියලා මම පුතා දුර එනකොට තමයි මේ එක පාට සද්දයක් ඇහුනේ. දුවට අවුරුදු 18ක් වෙනවා දැන් හිටියා නම්. පුතාට අවුරුදු 12ක් වෙනවා. මේ මට අපිට ඉතින් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒක හැමදාටමත් මතක් වෙන දවසකට පාරක් හරි මතක් වෙනවා. මෙවැනි අනුවේදනීය කතා රසක් තවමත් මේ අයගේ කැකෑරෙන හිත් ඇතුලේ. අම්මයි නංගි පවුලේ නෑ 6 දෙනෙක්. මේ නායෑමේ අවදානම නිසා ප්‍රදේශයෙන් ඉවත් කෙරුණු පවුල් 586ක පිරිසක් රජයෙන් ලබා දුන් නිවාසවල මෙලෙස ජීවත් වෙනවා. සාමසර කන්ද පාමුල සැඟවුණු ජීවිත ගැන සිහිපත් කරමින් අද මේ හැම දිනාම නායෑමේ අවදානමින් ඈත් වෙලා ජීවිත ගත කළත් තම සමීපතමයන් අහිමිවීම කිසිදාක අමතක කළ නොහැකි මතකයන් වී අවසානයි. දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 57000කට ආසන්න සංඛ්‍යාවක් මෙවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් බහරයට ගෙන ඇති මුළු රථවාහන සංඛ්‍යාව 15419ක්. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට අලුයම 5ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු 23 වන සෙනසුරාදා දක්වා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින අතරතුරදී ජන ජීවිතයේ සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වෙනි සඳුදා ආරම්භ කළ වැඩපිළිවෙල හෙට සිට නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. හෙට සිට කොහොමද ආරක්ෂිත තත්ත්වය සහ රථවාහන සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ? කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පවතිද්දිම ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා. හැඳුනුම්පත් අංක ක්‍රමයට ළඟම තියෙන පාරිභෝගික මධ්‍යස්ථානයේ විතර යන්න විතරයි අවස්ථාව ලැබෙන්නේ. ඒ ඇරෙන්න අනිත් රටවලට ගමනාගමනයට අවස්ථාව ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට. එහෙම කවුරු හරි කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ගමන් කරොත් ඒක ඇඳිරි නීති කඩකිරීමක් හැටියට තමයි සලකන්න වෙන්නේ. හෙට දිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මාර්ගස්ථ රාජකාරිවල නිරතව සිටින පොලිස් නිලධාරීන් මොන විදිහට ක්‍රියා කරන්න ඕනේ? ඒ පොලිස් නිලධාරීන්ට අපි පැහැදිලිව උපදෙස් දීලා තියෙන්නේ පොදු ප්‍රවාහන සේවා පුද්ගලික තමුන්ගේ වාහන යතුරුපැදි වලින් සේවයට වාර්තා කරන අයට පරීක්ෂා කරලා ඒක සෑහීමකට පත් වෙනවා නම් ඒගොල්ලන්ට එන්න දෙන්න. ඒ වගේම පුද්ගලික පොදු ප්‍රවාහන සේවා එනම් ත්‍රිරෝද රථ කුලී රථ වලින් එන අයටත් එහෙම එන්න දෙන්න. යනකොටත් ඒ ආකාරයට ඒ යන්න කටයුතු කරන්න. ඒ අරෙන්න අත්‍යවශ්‍ය සේවා පෙර පරිදිම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ අරෙන්න කිසියෙකුට මේ දිස්ත්‍රික්කවල ගමන් කරන්න බෑ. ඇඳිරි නීති බලපත්‍රයක් නැතුව ගමන් කරනවා නම් ඒක ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් කිහිපයක් අදත් වාර්තා වුණා. ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිට දොම්පෙ දක්වා හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර රථයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී හෙරොයින් සමග රුපියල් 20000ක මුදලක්ද පොලිස් බාරයට ගත්තා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු වලට අනුව තවත් සැකකරුවන් 7 දෙනෙකු සමග හෙරොයින් පොලිස් බාරයට ගෙන තිබෙනවා. මේ අතර පොළොන්නරුවේ සිට එප්පාවල දක්වා මෝටර රථයකින් ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. COVID-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අතර අද දිනේ මෙතෙක් ආසාදිතයන් වාර්තා නොවූ අතර මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 960ක්. මෙරටින් දැනට හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයන් 960 දෙනාගෙන් 413 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 7ක ප්‍රතිකාර ලබනවා. තවත් 209 දෙනෙකු COVID-19 වෛරසය ආසාදිත වූ බවට සැකපිට රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 9ක්. මේ දක්වා සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති ආසාදිතයන් සංඛ්‍යාව 538ක්.
COVID-19 වෛරසය ආසාදිත වූ නාවික හමුදා සමාජිකයන් 12 දෙනෙකු ඊයේ සුවය ලැබුවා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 189ක්. COVID-19 කියන්නේ ස්පර්ශය මගින් බෝ වෙන්න පුළුවන් දෙයක්. මිදිති මගින් තමත්ම සමීපව ආශ්‍රය කිරීම මගින් රෝගියෙක් එක්ක බෝ වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ රෝගය ඕනම අවස්ථාවක නැවත වතාවක් රෝග ලක්ෂණ නැති කෙනෙක් නැත්නම් මද රෝග ලක්ෂණ තියෙන කෙනෙක් අපේ මගහැරිලා සමාජයේ ඉන්නවනම් ඔවුන්ගේ පැතිරෙන්න පුළුවන්. ඉතින් පහුගිය දවස්වල ඒ වගේ ව්‍යාප්ති වීමක් සිද්ධ නොවුනේ අපේ ඇන්තර නීතිය දමලා පුද්ගල දුරස්ත භාවයේ තියාගෙන ගෙවල් වලටම වෙලා හිටපු නිසා. නමුත් නැවතත් සමාජයේ ජනතාව යනකොට ඒ වගේ රෝගයේ පැතිරීමේ අවදානම තියෙනවා. ඉතින් ඒ අවදානම තියෙන නිසා ඒ අවදානම පිළිබඳ අපි ඉතාමත්ම විමසිල්ලෙන් ඉන්නවා. ඒ පිළිබඳ අපිට අවබෝධය තියෙනවා. ඒ නිසා තමයි අපි නියදි පරීක්ෂාව දිගින් දිගටම කරන්නේ. නියදි පරීක්ෂාව අපි තීව්‍ර කරලා තියෙනවා. එය මේ ලෝකයෙන් COVID-19 රෝගය තුරන් වෙනකල් එහෙම නැත්නම් ලංකාවේ අපිට සහතිකයක් දෙන්න පුළුවන් තරම් කාලයක් යනකල් මේ රෝගය පාලනය වෙලයි කියලා අපිට දිගින් දිගටම සිද්ධ කරන්න සිදු වෙනවා. මේ අතර බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 7 දෙනෙකු අද ඉන් පිටව ගියා. ඔවුන් ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ රාජකාරියේ නිරත 7 දෙනෙක්. මීට අමතරව තවත් 72 දෙනෙකු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙනවා. වවුනියාව පම්පමඩුව මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 31 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. ඔවුන් නාවලපිටිය සහ සෙවණගල ප්‍රදේශයේ පදිංචිකරුවන්. COVID-19 වෛරසය ආසාදිත නාවික හමුදා සමාජිකයන්ගේ ඥාතීන් පිරිසක් මෙලෙස නිරෝධායනය අවසන් කර අද නිවෙස් බලා ගිය අතර ඔවුන් පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ අවසන් කණ්ඩායමයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව COVID-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කළා. තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට කන් දීලා රජය කටයුතු කිරීම නිසා මෙවැනි තත්ත්වයකට රට බේර ගැනීමට පුළුවන් වෙච්ච බවත් හමුදාවත් සම්බන්ධ කරගෙන සෞඛ්‍යාංශ සම්බන්ධ කරගෙන ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙල ගැන මහා සංඝරත්නයේ විදිහට ඉදිරියටත් මේ කටයුතු කරගෙන යන්න උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා දෙන බව ප්‍රකාශ කරා. පසුගිය දින 16 ඇතුළතම අපට සමාජයෙන් රෝගියෙක් හමු වෙලා නැහැ. නාවික හමුදාවේ සිටින අය සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ පිටරටින් පැමිණෙන අය තමයි අපිට රෝගීන් විදිහට හමු වෙන්නේ. අදටත් අපි කියනවා මේ රෝගය අපේ පාලනයට ගන්නට පුළුවන්. අපි ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටියා. ඔබ අතේ විශාල වගකීමක් තියෙනවා. රෝගය මර්ධනය කරගන්න අපි ගත්ත උත්සාහයන් සාර්ථක වෙමින් තියෙනවා. ඉදිරි කාලය තුලත් මේ රෝගය මර්ධනය කරගන්න රජයක් විදිහට අපි ගන්න සියලු ක්‍රියාමාර්ග ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ඕමානයේ මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිවස්නයක රැඳී සිටින කාන්තාවන් පිරිසක් ඔවුන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති OL අමීර් අජ්වාඩ් මහතා පවසන්නේ අදාළ කාන්තාවන් රැඳී සිටින නිවස්නය COVID-19 පිළිබඳව අවදානමක් පවතින ප්‍රදේශයක පිහිටා නොමැති බවයි. මෙහි සිටින කිසිදු රැඳවියෙකු COVID-19 ගෝලීය වසංගතයෙන් පීඩාවට පත්වී නොමැති බවද එම නිවේදනයෙන් අවධාරණය කරනවා. මේ අතර COVID-19 ආසාදිතයන් 2 දෙනෙකු අද දිනේ හමු වී තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 962ක්. කලින් ආසන වෙන් කර නොගත් රැකියා සඳහා ගමන් කරන මගීන්ටද ප්‍රවාහන පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ අඩු අවදානම් කලාප අතර බස් රථ ධාවනය සඳහා අවසර ලබා දෙන ලෙස සෞඛ්‍යාංශ වෙතින් ඉල්ලීමක් කළ බවයි. දුම්රිය මගින් ගමන් ගන්නා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මක ක්‍රමවේදය තවදුරටත් විධිමත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට දුම්රිය ගමන් වාර 19ක් කොළඹ බලා ධාවනය කිරීමට නියමිතව තිබෙන්නේ. ඊට අමතරව කලින් ආසන වෙන් නොකරගත් මගින් සඳහාද දුම්රියෙහි ගමන් කිරීම සඳහා කිසියම් ක්‍රමවේදයක් සකසා තිබෙනවා. මෙම පියවරගෙන ඇත්තේ දුම්රියේ ආසන සංඛ්‍යාව අනුව මගී ප්‍රවාහනයට අවසර ලැබීම හා මගින්ගේ ඉල්ලීම් හේතුවෙන් ඉල්ලීම් ලිපිය සහ තමන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කළොත් මුදල් ගෙවා දුම්රිය වල ගමන් කිරීමට හෙට දිනේ සිට කටයුතු සලසා තියෙනවා. උදාහරණ වශයෙන් බෙලියත්ත දුම්රිය ස්ථානයේ මේ වන විට මගින් 27 දෙනයි ඉල්ලලා තියෙන්නේ. නමුත් ඊට වැඩි ප්‍රමාණයක් අපි ඒගොල්ලන්ට කෝටා එකක් විදියට දීලා තියෙනවා. මොකද 858ක් එම දුම්රිය ගේන්න පුළුවන්. හෙට උදෑසන සිට කොළඹ බලා දුම්රිය ආරම්භ වන්නේ මහනුවරින් අලුයම 5:20ටත් පොල්ගහවෙලින් උදෑසන 6ටත් මීර්ගමින් උදෑසන 6:45ටත් වේයන්ගොඩින් උදෑසන 7:10ටත් ලෙසයි. ගම්පහ සිට කොළඹ බලා දුම්රිය ගමන් වාර 2ක් ක්‍රියාත්මක වන අතර ඉන් එකක් උදෑසන 7ටත් අනෙක උදෑසන 7:50ටත් ක්‍රියාත්මක වනවා. ගාල්ලේ සිට උදෑසන 5:30ටත් බෙලියත්තේ සිට අලුයම 5:10ටත් දුම්රිය ගමන් ආරම්භ කරනු ඇති.
රාගම දුම්රිය ස්ථානයේ සිට උදෑසන 7:45ටත් මහව සහ හලාවත දුම්රිය ස්ථානයන්හි සිට උදෑසන 5:30ටත් හෝමාගම සිට උදෑසන 6:45ටත් කොස්ගම සිට උදෑසන 6:15ටත් පාදුක්ක දුම්රිය ස්ථානයේ සිට උදෑසන 6:55ටත් අවිස්සාවේල සිට උදෑසන 6:20ටත් දුම්රිය ගමන් ආරම්භ කරනවා. මොරටුව සිට උදෑසන 7ට, අලුත්ගම සිට උදෑසන 6:15ට, පානදුර සිට උදෑසන 7:10ට, කළුතර සිට උදෑසන 7ටද දුම්රිය පිටත් වනු ඇති. පස්වරුවේ කොළඹ සහ මරදානේ සිට නැවත දුම්රිය ගමන් ගන්නා වේලාවන් පිළිබඳ තොරතුරු www.live@8.lk අපගේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බස් රථ ධාවනය සීමා සහිත වන බව ලංගම සභාපතිවරයා ප්‍රකාශ කළා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශ දෙකේ ඇඳිරි නීතිය පවතින නිසා ඒ ප්‍රදේශවල බස් තායන සීමිතව පවත්වාගෙන යනවා. අපි ඉල්ලීමක් කරලා තියෙනවා අවම අවදානමක් තියෙන කලාප තුල හෝ දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයට සහ පළාතකින් පළාතකට බස් රථ ධාවනයට අවසර දෙන්න කියලා. මේ ඇඳිරි නීතිය බලපෑවෙන කොටස් වල හැර අපිට අවසරය ලැබුණොත් ඉතා ඉක්මනින් අපි ඒ ප්‍රදේශවල ධාවන කටයුතු ආරම්භ කරමු. මේ අතර පසුගියදා ත්‍රිරෝද රථ රියදුරන් කළ ඉල්ලීමකට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පිළිතුරු ලබා දුන්නා. ත්‍රිරෝද රථ රියදුරන් ඉල්ලා සිටියා තමන්ගේ ආසන ප්‍රමාණය 3 දෙනෙක් හරි අපිට ත්‍රිරෝද රථයේ නංවාගෙන යන අවසර ලබා දෙන්න කියලා. ඒ සම්බන්ධ මොන හරි අලුත් වැඩපිළිවෙලක් තියෙනවද? දැන් මේ ගැන ඊයේත් අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමත් එක්ක මමත් කතා කරා. දැනට මේ ආකාරයටම පවතින්න ඕනේ. තව දින කිහිපයක් යනකොට මේ ආසාදිත රෝගීන් ජනතාව අතරින් බිහි වුණේ නැත්නම් අපිට පැහැදිලිව ඒ සම්බන්ධ යම් සහනයක් තව සතියකින් පමණ ලබා දෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. COVID-19 වසංගතය හේතුවෙන් ජන ජීවිතය අඩාල වූ නොච්චයාගම කොකුන්නෑවේ වට්ටක්කා ගොවීන් තම අස්වැන්න අලෙවි කරගත නොහැකිව තවමත් අසරණ වී සිටිනවා. වට්ටක්කා මිලදී ගැනීමට වෙළඳුන් එම ප්‍රදේශවලට නොපැමිණීම ඊට හේතුවයි. නොච්චයාගම කොකුන්නෑව ගොවීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වට්ටක්කා වගාවයි. ඔවුන් සන්තකව තිබූ සියල්ල වියදම් කර සිදු කරපු වගාවෙන් ගොවීන්ට සරු අස්වැන්නක් ලැබුණා. දැන් මේ දින 55කින් මේක කඩන්න ඕන. මේ විදිහට තමයි වෙළඳපොළ ඉල්ලන්නේ. නමුත් මේ විදිහට වුණාට පස්සේ වෙළඳපොළ ගන්නෙ නැහැ. මේ දින 55න් මේ කැඩුවේ නැත්තම් මේ තත්ත්වයටපත් වෙනවා. මේ තත්ත්වයටපත් වුණා කියන්නේ ආය අපිට මේකෙන් කිසිම මුදලක් ආය ලබා ගන්න බෑ. අක්කර 500කින් පවන නෙලාගත් අස්වැන්න ගොවීන්ට සරු වගේම ප්‍රශ්න රැසකුත් එකතු කරා. බැංකුව වලට ණය වෙලා තියෙන්නේ. පැත්ත පළාතටවත් අපිට යන්න බැරි තැන තියෙන්නේ. පොහොර ටික පවා ණය කඩවලට ණය වෙලා තියෙන්නේ. COVID-19 තත්ත්වයේ හැමුවේ වට්ටක්කා මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම මේ තත්ත්වයට ප්‍රධානම හේතුවයි. වෙළඳුන්ට එන්න ක්‍රමයකුත් නැහැ. මේ රජයට ගන්නෙත් නැහැ. ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වුවත් එහිදීද ගොවීන්ට අත්ව තිබෙන්නේ මෙවැනි ඉරණමක්. අනේ තඹුත් ගෙනිච්චට පස්සේ මේ ගන්න වෙලෙන්දු නැහැ. ඊට පස්සේ අපි දඹුල්ලට ගෙනියනවා. දඹුල්ලට ගෙනිච්චට පස්සෙත් වෙලෙන්දු නැහැ. තඹුත් එකට 5000ක් ගන්නවා. දඹුල්ලට 10000ක් ගන්නවා. රුපියල් 15000ක් වියදම් කරුවා කියන්නේ අතින් තමයි දෙන්න වෙන්නේ. මේ වට්ටක්ක බලන්න මේවා රුපියල් 5ට තමයි ඉල්ලන්නේ. එතකොට වාහනයකට රුපියල් 10000ක් දෙන්න ඕනේ දඹුල්ලට. දීලා අපි අරගෙන යනවා ආපහු ගේනවා. ජනාධිපති කාර්යසාධක බලකායේ මැදිහත් වීමෙන් ගොවීන්ගේ එළවලු සහ පළතුරු මිලදී ගැනීමේ පළමු අදියර පසුගිය අප්‍රේල් මාස 11 සහ 12 යන දෙදින තුල ක්‍රියාත්මක වුණා. පසුව එහි දෙවැනි අදියර ක්‍රියාත්මක වුණේ අප්‍රේල් 15 සහ 16 වෙනිදායි. මේ අතර අනුරාධපුර මහවිලච්චියේ වට්ටක්කා පළදාව විකුණාගත නොහැකිව අසරණ වී සිටි ගොවීන් පිළිබඳව අප live@8 තුලින් අනාවරණය කළා. ඒ සමග ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගියදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එම අස්වැන්න මිලදී ගත්තා. කොකුන්නෑවේ ගොවීන්ද ඉල්ලා සිටින්නේ රජය මැදිහත් වී ඔවුන් ආරක්ෂා කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි. රජයෙන් අපි කිසි දෙයක් ඉල්ලන්නේ අපේ මේ වට්ටක්ක ටික අලෙවි කරගන්න එක විතරයි අපි ඉල්ලන්නේ. අපිට මේ රට අල්ලන්නවත් එහෙම රජ වෙන්නවත් නෙමෙයි අපිට ඕනේ. මේ රජයෙන් පාලනයක් ගෙනවෙත් දීලා අපිට මේක වෙළඳපොළ සූදානම් කරලා දෙන්න විකුණා ගන්න. එහෙම වුණොත් අපිට ඊළඟ වගාවට යන්න පුළුවන්. මේ අතර දිවයින පුරා ගොවීන්ගේ එළවලු සහ පළතුරු රැගෙන එන කොළඹ මැනින් වෙළඳපොලේ අද අපි සංචාරය කළා. අර්බුද ගණනාවකට මුහුණ දුන්නු ගොවියන්ගේ පළදාව හෙට උදෑසන ඇඳිනීත ඉවත් කිරීමත් සමගම යලිත් වෙළඳපොළට පැමිණීමට නියමිතයි. ඒ අනුව මේ වෙළඳපොළට පැමිණෙන ස්ථාන පිළිබඳව සොයා බලද්දී කොළඹ මැනින් වෙළඳපොළ කියන්නේ ඒ අතරින් ප්‍රධානම තැනක්. මේ වෙලාවේදී මේ විදිහට පාළු ස්වභාවයක් ගත්තත් හෙට උදෑසන සිට යලිත් අතිශය කාර්යබහුල වන්නට මේ වෙළඳපොළ නියමිතයි. තවමත් දිවයින පුරා ප්‍රාදේශීය සතිපොළ ක්‍රියාත්මක නොවීම නිසා මේ වන විට එළවලු මිලද පහළ ගොස් තිබෙනවා. මෙහි වෙළඳුන් සමගින් අපි කතා බහ කරා. ඔවුන් අපිට සඳහන් කළේ අද උදෑසන කාලයේම හෙට උදෑසන සිට මෙහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා මේ සමස්ත භූමියම විස බීජ හරණයකට ලක් කර තිබෙන බවයි. මැනින් මාකට් පොදු වෙළඳ සමිතියේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළවලු මිලදී ගැනීමට පැමිණීමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.
දැන් තවත් දේශීය පුවත්. පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථික වර්ධනය ඍණ 3කට වඩා අඩු වී හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශ කරමින් ඔහු පෙන්වා දෙන්නේ දීර්ඝකාලීන සැලසුම් මගින් ආර්ථිකය මෙන්ම රැකියාද ආරක්ෂා කරගත හැකි බවයි. අපේ ඇඟලුම් කර්මාන්ත වලින් ලැබෙන ආදායම 60%කින් පහත වැටෙනවා. සංචාරක කර්මාන්තයෙන් ආදායම් ලැබෙන්නේ නැහැ. විදේශ රැකියා ආදායම් 20%කින් අඩු වෙනවා. ඒ අතර ආණ්ඩුව විසින් ගත් යම් යම් ප්‍රතිපත්ති තීරණ නිසා රජයේ ආදායම් තවත් පහළ වැටමින් යනවා. මේ නිසා අපේ ආර්ථික වර්ධනය ඍණ 3.5ක් පමණ වන ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අතරතුර ආනයන තහංචි පැනවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබෙනවා. අපේ සිල්ලර වෙළඳාමෙන් සැලකිය යුතු ප්‍රගතියක් රඳා පවතින්නේ ආනයනික භාණ්ඩ මතයි. ඒවැයම ස්වදේශ කර්මාන්ත ගණනාවක් තම තමන්ගේ නිෂ්පාදනය සඳහා ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ සියල්ල මැද රුපියල් බිලියන 200ක මුදල් අච්චුගසා වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල රටබීම වෙළඳසැල් ඉදිරිපිට තිබුණු පෝලිම් ගැන මාධ්‍ය ප්‍රවෘත්ති මැව්වාට දිගම පෝලිම තිබුණේ එතන නොවේ. උගස් බඩු කඩේ ඉදිරිපිටයි. අඩුතරමින් රැකියා ලක්ෂ 5ක් පමණ අහිමි වෙන බව පෙනෙනවා. දැනට ක්‍රියාත්මක කර යන මේ පැලැස්තර විසඳුම් මගින් අර්බුදය තව තවත් මෝරනවා මිස ලිහිල් වෙන්නේ නැහැ. ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාවක් ඇති දේශීය ශේෂ්ත්‍ර ගණනාවක් කඩා වැටෙමින් පවතිනවා. මේ ශේෂ්ත්‍රයන් ආරක්ෂා කර ගැනීම සඳහා පිළිවෙතක් සැකසිය යුතුයි. වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳවත් අනාගත ආර්ථික අභියෝගය ජය ගැනීම පිළිබඳවත් නිවැරදි තක්සේරුවක් සිදු කර සැලසුම් වාර්තාවක් සකස් කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ සැලසුම් අනුව දීර්ඝකාලීන වැඩපිළිවෙතක් දියත් කිරීමේ ආර්ථික ශේෂ්ත්‍රයන් සේම රැකියාද ආරක්ෂා කරගෙන රට යලි ඔසවා තැබීමට අපට හැකි වේවා. රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම මහ මැතිවරණය වගේම පසුගිය සමයේ යටපත්ව තිබූ මාතෘකාවනොත් යලි දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකා බවට පත්ව තිබෙනවා. රාජිත සේනාරත්න මැතිතුමා පෞද්ගලික කාලෙම මේ ආණ්ඩුවට විරුද්ධවත් ඔහු ආණ්ඩු බලයේ සිටියේදීත් තද බල ලෙස විවේචන එල්ල කරපු අමාත්‍යවරයෙක් තමයි. එහෙනම් අද රාජිත සේනාරත්න මැතිතුමා පිළිබඳ ඔවුන්ගේ වෛරයක් තිබෙනවා. ඔහුව බොරු චෝදනා මත අත්අඩංගුවටගෙන රඳවා තැබීම තුළ ඒක අපිට මනාව පැහැදිලි වෙනවා. එයා එළියේ ඉන්න තරමට අපේ ඡන්ද ටික වැඩි වෙනවා. එදා දේශපාලන පරිගැනීම් කරනකොට අපේ කෙනෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඊට ඉස්සෙල්ලා දවසේ පාර්ලිමේන්තුවේදී කතා කරලා ඔය මැති ඇමතිවරු කිව්වා. අපි කවුරුත් දන්නේ නැහැ. ඒක ස්වාධීනව කටයුත්තක්. දැන් අපි දන්නවා අධිකරණයේ තීන්දුවක් දෙනකොට උනත් විනිශ්චයකාරවරු 3 දෙනෙක්ගෙන් දෙන්නේ තීන්දුවට එකඟ නම් බහුතරයට ඒ තීන්දුව ක්‍රියාත්මක වෙනවා. හැබැයි මැතිවරණ කොමිෂන් එකේ විතර සියලු දෙනාම නැත්තම් ඒක ක්‍රියාවට නංවන්නේ නැහැ. ඉතින් ඒක ස්වාධීනද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුව අද ගන්න තීරණය හෙට වෙනස් කරනවා. ගැසට් රිවර්ස්. හැබැයි පාර්ලිමේන්තුව ඉසරවීම පිළිබඳ ගැසට් නිවේදනය කාලය ගත වීම හේතුවෙන් අර්ථ විරහිත වෙලා තියෙද්දි ඒ ගැසට් එක විතරක් රිවර්ස් කරන්නේ නැහැ. මේ වෙලාවේ කිසිම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් වෙලා නැහැ. මම හිතන්නේ අනාගතේ එහෙම වෙන හේකුත් නැහැ. හරි පැහැදිලි ආණ්ඩුව විසිරුවලා තිබුණා. ආණ්ඩුව විසිරුවට පස්සේ රට පාලනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව යන්නේ ව්‍යවස්ථා විරෝධයක් මෙතන කිසිම නැහැ. දැන් ආණ්ඩුව කියයි අපේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා. අපිට කර කියා ගන්න දෙයක් නැති වුණා. රටේ ආර්ථික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. MCC කිව්සුම අස්සම් කෙරුවොත් තමයි ලෝක බැංකුව අපිට ආධාර දෙන්නේ. ලංකාවේ දේශපාලන ඉතිහාසය අධ්‍යයනය කරලා බැලුවොත් මැතිවරණ සමයක් ආසන්නයේ තමයි විපක්ෂයට කදිම සටන් පාට එන්නේ. හැබැයි අද ලංකාවේ විපක්ෂය සටන් පාට නැහැ. දැන් මොනවද කියන්නේ? කොරෝනා වසංගතය හැමෝම ඒ නිසා තමයි කිව්වේ හමුදාව යොදාගත්ත එක වැරදි. ලෝකෙම කියනවා හමුදාව යොදාගත්ත එක හරි කියලා. අපේ විපක්ෂය කියනවා වැරදි කියලා. COVID-19 වසංගතය හේතුවෙන් දිනක වැටුප පරිත්‍යාග කිරීමට ජනාධිපති ලේකම්වරයා කළ ඉල්ලීම ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ පිළිබඳව අද ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. COVID-19 වසංගතය හේතුවෙන් රජයේ මුහුණ දී ඇති මූල්‍ය අපහසුතා මගහරවා ගැනීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය සතියේ රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ වැටුප හෝ දිනක වැටුප වැන්දබුහා අනත්දරු විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි. ඒ අනුව මැයි මාස වැටුපෙන් අඩක් සතියක හෝ දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යාංශයේ සියලුම ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් යවා තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ඉල්ලීමට අනුව ඔවුන්ගේ අභිමතය පරිදි
වැටුප් පරිත්‍යාග කරන ලෙසයි. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දිනක වැටුප කප්පාදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග කර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය වාර්තා කමල් ගුණරත්න මහතා ප්‍රතික්ෂේප කරනවා. ඔහු පවසන්නේ ආරක්ෂක අමාත්‍යාංශ චක්‍රලේඛය ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බවයි. ඒ පිළිබඳව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වැඩබලන පොලිස්පති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුවත් කර තිබෙනවා. අම්බලන්තොට සියඹලා ගස්විල ප්‍රදේශයේ ග්‍රාමීය ජල ව්‍යාපෘතියෙන් පානීය ජලය නොලැබෙන බවට චෝදනා කරමින් අද එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වුණා. විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ කඩිනමින් පානීය ජලය ලබා දෙන ලෙසයි. අම්බලන්තොට සියඹලා ගස්විල පස්පියුම් ග්‍රාමීය ජල ව්‍යාපෘතියෙන් පානීය ජලය ලබා ගන්නා පවුල් 2000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඒ හේතුවෙන් ඔවුන් අද එම ජල ටැංකිය මතට නැගී විරෝධතාවක නිරත වුණා. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ පාලන අධිකාරියේ නොසැලකිල්ල හා මුදල් අවභාවිතය නිසා මෙම ග්‍රාමීය ජල ව්‍යාපෘතිය මෙවන විට පානීය ජලය සැපීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි. බලන්න සර් ඔන්න අපිට බොන්න දෙන්නේ ඔන්න. මාසාන්තිමේ ලක්ෂ ගානේ පඩිය ගන්නවටක් ගාලා ඇවිල්ලා. ඊයේ මේ අපි පුතියාව බොන්නේ මේ වතුර. පඩි ගන්නකොට එනවා. පඩි අරගෙන යනවා. සේවක කවුරුන්නේ නැහැ. අනතුරුව සියඹලා ගස්විල ප්‍රදේශවාසීන් කරුණු විමසීමට ජල ව්‍යාපෘති කාර්යාලයට පැමිණි අතර එම ස්ථානයට පොලිස් නිලධාරීන්ද පැමිණියා. අවදාමතිය සර් අද මේක ඕඩි බෝඩ් එකට ඉල්ලනවා. මේ කට්ටිය ඔක්කොම අයින් කරලා මේ කට්ටිය කිසිම කෙනෙක් සේවක නැතුව මේ ඕඩි බෝඩ් එකට ඉල්ලනවා. ඕඩි බෝඩ් එකේ ඉන්නෝනේ රජයේ සේවක දාලා. පේනවා වතුර ටැංක වල හැටි. ඊට පස්සේ කොරෝනා නෙමෙයි හැදෙන්නේ වග්ගඩුව අමාරු හැදලා මැරෙන්නේ. උදේ පාන්දර මූණ හොදන වතුර නැහැ. දත් ටික මදින වතුර දියන්නේ නැහැ. රෑ 19ට වතුර වවුලුන්ට කන්නද බොන්නද? ඉස්සලාගෝ මෝටර කැඩලා ඒක දැන් ෆිල්ටර් එන්නේ නැලු. මේක හැමදාම මේ ප්‍රශ්නේ අපිට මේ ප්‍රශ්නේ ඉඳුමල් ලැබෙන්නේ නැහැ. අර එහෙම වුණා මේ වගේ ප්‍රශ්නේ මගාරු සභාපති නැහැ. අපි කියන්නේ මේක ඕට බෝඩ් එකට දීලා කාර්මිකයෝ ඉල්ලා අසුන අපිට පිටු වතුර ටිකක් දෙන්නේ කියලා. සෞභාග්‍ය ගෙවත්තක් වෙනුවෙන් කැප වූ අය ගැන අදත් ඔබට කියන්නට අප සූදානම්. අද වවමු රට දිනවමු. තමන්ගේ ගෙවත්තේ වගා කරපු දේවල් ගැන කියන මේ දියණිය ඉන්නේ මාතලේ. තියෙන්නේ බටු. කඩල් ගොඩාක් තියෙනවා ඒකේ. තමයි අඹරන්නේ. තියෙන්නේ කරවිල. මේ තියෙන්නේ ඒවයි. හෝමාගම හබරකට ජීවත් වන තේනුකත් එයාගේ ගෙවත්ත ගැන අපිට කිව්වා. කොළඹ නගරයේ ආශ්‍රිතව ජීවත් වන විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ කීප දෙනෙක් තමන්ගේ ගෙවත්තේ පැල සිටවන්න එකතු වුණු විදිහයි මේ. සුදර්ශන් දාක්ෂායිනී මේ එන්නේ මගේ නංගි. මේ ගෙදරදා ගෙවත්ත කරලා තියෙන වගාව ගැන කියපු තවත් දියණියන් දෙදෙනෙක් මේ. බණ්ඩක් අච්චුට්ටක් අපි දාලා තියෙනවා. අපි රස බලලා තියෙනවා ගොඩාක් රසයි. පැණි වගේමයි. සෞභාග්‍ය ගෙවත්ත වැඩසටහනට එක්වූ මේ දියණිය චාමින් දිසත් සරණේ. මගේ තක්කාලි වල ටික. මේ තියෙන්නේ දඹල වල. මේ තියෙන්නේ නිවිති වල ටික. තියෙන්නේ මගේ මෑ කරල් ටික. මේ තියෙන්නේ ඒකේ පොඩි කර. අද වවමු රට දිනවමු. අනුග්‍රහය මුළු රටම බලගන්වන්න අපි සූදානම්. Good food, good life. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රට වටින් අටට. රට වටින් අටට. ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක විදුලි සංදේශ දිනයේ තේමාව ලෙස සැලකෙන්නේ 2030 සම්බන්ධ කරමු තිරසර සංවර්ධන ඉලක්ක සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යන්නයි. මෙවර අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 4ක් සඳහා සරල ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන් සඳහායි. ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා සිය නිවසේ සිටීදී මියගොස් තිබීදී සොයාගෙන තිබෙනවා.
විදේශ මාධ්‍ය වාර්තා කළේ මරණය සැකකටයුතු බවයි. ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා වන ඩූවෙයි අභිරහස් ලෙස මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. 57 වෙනිදි තානාපතිවරයා සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඔහු පෙබරවාරි මාසයේදී පත්වීම ලැබ ඊශ්‍රායලයට පැමිණ ඇති අතර සති දෙකක පමණ කාලයක් නිරෝධායනයටද යොමු වී ඇති බවයි. කෙසේ වෙතත් ඔහුගේ හදිසි මේ යාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. COVID-19 හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට උපකාර කිරීමට අදත් පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වුණා. COVID-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් තවත් දෙදෙනෙකු අද දිනේ හමු වී තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 964ක්. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක්.